මොකද්ද? චම්පා. මොකද්ද? කවුද? මගේ චම්පා වමේ එක්කෙනාද දකුණේ එක්කෙනාද? ඔබේ චම්පා වමේ එක්කෙනාද දකුණේ එක්කෙනාද මම දන්නේ නැහැ. හැබැයි මං ගාව සැමනුයි ඉදියාපු මොලුකේ තියෙනව නම් දැන් කමු. මගේ චම්පා කවුද කියලා හොයාගන්නකම් මට නිින්ද යන්නේ. චම්පා මේ අපි කාලා නිදාගමු. ළඟට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා චම්පා හොයාගමු. ඊට පස්සේ කෑම මොන හරි තියෙනවා නම් ඊළඟ ඒවත් කමු. චම්පා අපි දෙන්න බැඳලා වෙරෝනේ කොරෝනා ප්‍රශ්නේ ඉවරනු ගාව. මාස්ක් එක ගලවන්නකෝ. චම්පා ඈ මීටරේ තියාගන්නකෝ. දැන් මෙච්චර මේ කියනවා දන්නේ නැද්ද? මීටරේ තියාගන්න ඕන කියන එක. මීටරෙන් ඉන්න මල්ලි. එහාට ඔය අත ඔය ගන්න. අන්න එහෙම ඉන්නකෝ පොඩ්ඩක් මේක. ඕ මල්ලි. ඔමි මීටරෙන් මීටරේ. හා ඔමි. ඔමි පස් මේ පැත්තේ. ඔමි අන්න. ඕර මොනවා කිව්වා මීටරෙන් ඉන්නවා. අංකල් දේශීය බඩු තියෙනවා. ඔන්න කියන්න. ඔරිජිනල්ද? ඔරිජිනල් දේශීය ඔරිජිනල් එක. පුතා දේශීය බඩු තියෙනවා ඔන්න කියන්න. තියෙනවා. පත්තරේ යමු. මොකද? අද ඔන්න මම විශේෂ පුද්ගලයෝ දෙන්නෙක් පන්තියට එක්කන් ඇවිල්ලා තියෙනවා. රටේ තියෙන වාතාවරණය ගැන, මේ වෛරස් රෝග ගැන ඕන ප්‍රශ්නයක් ඕන කෙනෙකුට අහලා නිරවුල් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඔය පොල්ලක්? සමීටරේ. හරි පැත්තකට දාගන්න. කිව්වනේ මුලින් තියාගත්තා නම් ඇති. මොකද්ද ප්‍රශ්නේ? සර් මේ මං අහන්න ඇදුවේ කෝඩ් නැහැ. ආන්න මොකද්ද ප්‍රශ්නේ? සර් මේ මාස්ක් දාන්න ඕනද? ඇත්ත වශයෙන්ම මම නම් හිතන එක කරන්න ඕන කියන එක අපි ඔව්. දැන් මේ දවස්වල වෛරස් රෝගයක් අප රටේ පැතිර යන නිසා බොහෝ දෙනෙක් අහනවා මාස්ක් දාන්න ඕනේද නැද්ද කියලා. මම කියන මේකේ තියෙන විද්‍යාත්මක පදනම මාස්ක් එකක් දාන එකේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ මාස්ක් එකක් දාන්න අවශ්‍ය Tamanට සොසන රෝගයක් තියෙනවා නම්, ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩක් තියෙනවා නම් තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වෛරසය එළියට යන එක වළක්වන්න අපි මාස්ක් එකක් දාන්න ඕනේ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඔබ මේ සොසන රෝග තියෙන ලෙඩෙකුට උපස්ථාන කරනවා නම්, ළඟට ගිහිල්ලා සාතු සප්පායනම් කරනවා නම්, ඒ වගේ අවස්ථාවකදී මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. ඒ වගේම වෛද්‍යවරු මේ දවස්වල වෛරසය වැළඳිච්ච රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරුන් ඉන්නවා හෙද කාර්ය මණ්ඩලේ. ඒ වගේ උදවිය මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඔබට කැස්ස හෙම්බිරිස්සා වුණ වගේ ලෙඩක් නැත්තම් මාස්ක් එකක් දාන්න අවශ්‍ය නැහැයි කියලා. නමුත් ඔබ හිතනවා නම් ඔබ යන තැන කිසියම් අවිනිශ්චිත බවක් තියෙනවා, අනාරක්ෂිත බවක් තියෙනවා නම් එතනදී මාස්ක් එකක් දානවද කියන තීරණය ඔබ සතුයි. හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මාස්ක් එකක් දැම්මෑන් පස්සේ හිතන්න හොඳ නෑ අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. මොකද මාස්ක් දාපු බොහෝ උදවිය මාස්ක් එක පල්ලෙහාට කරනවා, උස්සනවා, ගලවලා මේසයක් උඩින් තියනවා, ඊට පස්සේ ආයි පැලඳ ගන්නවා. එතකොට විස බීජ තැවරිච්ච ඔබේ ඇඟිලි වලින් දන්නේම නැතුව මූණ අල්ලනවා, නහය ඇල්ලෙනවා. එතකොට වෙනදට වැඩිය වැඩි වේගයකින් විස බීජ ඔබේ ඇඟට එන්න පුළුවන්. මේ ડોක්ටර් මාස්ක් නැතිම වුණොත් ඕන රෙද්දක් කටේ ගැට ගහකට කමක් නැද්ද? ඔව්, පාරේ යනකොටත් අපි දකිනවනේ සාමාන්‍ය රෙදි කෑලි මූණ බැඳගෙන යනවා. ඒ විතරක් නෙමෙයි රෙදි කෑලි බැඳගෙන ඕන තරම් කට්ටිය එකතු වෙලාත් ඉන්නවා. නිවැරදි මුව ආවරණයක එළිය පැත්ත පිට පැත්තේ තියෙනවා ජල ප්‍රතිරෝධී පටලයක්. ඒ කියන්නේ වතුරවත් එන්න බෑ ඇතුළට. ඒ වගේ මේ මුව ආවරණයේ ඇතුල් පැත්තේ තියෙනවා පෙරහනක්. ඒ කියන්නේ අපේ තියෙන විස බීජ එළියට යන්නේ නැති වෙන්නේ. දැන් මේ රෙදි කෑල්ලක මේ දෙකම නැහැනේ. රෙදි කෑල්ලක් බැඳයි කියලා ඇතුලෙන් විස බීජ එන එකවත් තමන්ගේ විස බීජ එළියට යන එකවත් නවතින්නේ නැහැ. හරි මුව ආවරණයක මේ නාසයයි කම්බුලයි හොඳටම මූණට ගෑවෙන විදිහට මුව ආවරණය සකසන්න පුළුවන් විදිහට උඩ යකඩ පටියක් තියෙනවා. රෙදි කෑල්ලක ඒ වගේ දෙයක් නැහැ.
ඒද රෙදි කෑල්ලක් බැඳයි කියලා අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අනික ඒකේ භයානකම දේ තමයි රෙදි කෑල්ලක් මූණේ බැඳලා මේක සැරින් සැරේ ගලවලා මල්ලේ දා ගන්නවා, මේසයක් උඩින් තියෙනවා, ඊට පස්සේ ආයි බැඳ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? වෙනදට වැඩිය වැඩි වේගයකින් පරිසරයේ තියෙන විස බීජ අපේ මූණට එනවා. ඒ විතරක් නෙමෙයි මොකෝ ගලවනකොට කරනකොට මූණේ අත ඇඟිලි ගෑවෙනවා. විස බීජ තවත් වැඩි වේගයෙන් අපිට එනවා. ඒකින්ද රෙදි කෑලි බඳිනකොට වඩා වැඩි වේගයෙන් විස බීජ අපේ ඇඟට එයි. මේමයි අපි ගෙදරදීවත් අඩු ගානේ නෝනලටවත් මේක බැඳ ගන්න පුළුවන් විදියක් හදමුද? ඒකවල නෑ මේමනේ අපි ගෙවල් වලනේ මේ ටික ඉන්නේ. අඩු ගානේ අර සද්දෙවත් වොලියුම් එක පොඩ්ඩක් කන්ට්‍රෝල් නැහැ. හරි තාම මොනාරි ප්‍රශ්න තියෙනවද? තියෙනවා. ડોක්ටර් අපි දැන් මේ මාස්ක් එකක් දාන්න ඕනේද? අයියෝ එච්චර ලකිවේ ඒකනේ. වාඩි. ඕ දීලා දාන්න. දීලා දාන්න. මෙහෙමයි. තරහ වෙන්න එපා දොස්තර මහත්තයෝ කිව්වට. මං නම් කියන්නේ මේවා අපි මේ මහ ලොකුවට ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. මහ ලොකු දේවල් නෙවෙයි. ඒවට දේශීය බඩු තියෙනවා. දේශීය මොකටද බය වෙන්නේ? මේ වෙන්නේ වැල් ගැට. කොත්තමල්ලි. සුදු ලූණු. ඉඟුරු. ගෙදර වවා ගන්න පුළුවන්. මේ තමයි හොඳ මේක. කඩේත් නෑ බඩු ඕන නම් මල් ළඟ තියෙනවා. පෙරුම් කායක්. මේ ඇවිල්ලා මේ දේශීය වෛරස් ගාඩ් මේවා. මං කියන්නේ කොහේ හරි යනවනම් හරිද පෙරුම් කායෙන් කෑල්ලක් කැට ගහගන්න. ගිහින් ආවද වෙන මේල් ටිකක් අම්බ ගත්තා කොහොම කොල් ටිකක් අම්බ ගත්තා නෑම. කොත්තමල් ටිකක් අම්බලා බිව්වා. හරි මං කියන්න පුළුවන් නම් මට හදවල පෙන්වන්න මම මේ ගැට ගහගෙන ඉන්නේ. මට ඔය ලෙඩේ මට පුළුවන් නම් හදවල පෙන්වන්නකො මං කියන්නේ. කාට හරි පුළුවන්? වාඩියෙන්. ඒක ගැන මොකද කියන්නේ ડોක්ටර්? ඔව්. රටක පාරම්පරික දැනුම කියලා කියන්නේ අපිට තියෙන ලොකුම වත්කමක් ශක්තියක්. දැන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනුම තමයි පාරම්පරික දැනුම කියලා කියන්නේ. අතීතයේ විච්ච ප්‍රශ්නකට අපේ මුතුන් මිත්තන් හොයාගත්ත උත්තර හරි ගිය නිසා ඒ දැනුම අපිට ආවා. හැබැයි තියෙන ප්‍රශ්නේ මේකයි. මේ වෛරසය මීට කලින් අතීතයේ අපේ රටේවත් මේ ලෝකෙවත් තිබිලා නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර අතීතයේ හොයාගෙන නැහැ. ඒක නිසා මාස 4යිනේ තාම මේ වෛරසය ලෝකෙටම ඇවිල්ලා. එතකොට අර අතීතයේදී අපි භාවිතා කරපු හැම දෙයක්ම මේකට හරියනවයි කියලා හිතන එක හරිද වැරදිද? මොකද කියන්නේ ඕගොල්ලෝ? වැරදි. දැන් ඒ වගේම පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගෙන ඒකටම සියලු වගකීම් පවරලා අපි තැන් වල ගිහිල්ලා ඇවිද්දොත් මේ දවස්වල අනාරක්ෂිත තැන් වලට ගියොත් අතේ දුර තියාගන්න නැත්නම් ඒ කියන්නේ මීටරයක දුර තියාගන්න නැතුව හිටියොත් අත හරියට පිරිසුදු කරගන්න නැතුව මුහුණකට ඇල්ලුවොත් අපිට අනිවාර්යයෙන්ම මේ වෛරසය බෝ වෙනවා. දැන් බලන්නකෝ අපේ තියෙන සාර ධර්මවල ගුණ ධර්මවල තියෙන වටිනාකම අතීතයේ මිනිස්සු පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගත්තට ඒකටම විතරක් වගකීම් පැවරුවේ නැහැ. කොහොඹත්තක් ගේ ඉස්සරහා එල්ලලා මිනිස්සුන්ට දැන්නවා බෝ වෙන ලෙඩක් අපේ ගෙදර තියෙනවා එන්න එපා මේ පැත්තට කියලා. self quarantine තමන්ම වෙන් වෙලා කාමරයක හිටියා. මේ වගේ ගුණධර්ම රාශියක් එක්ක තමයි පෙරුම් කායම් කෑල්ල එදා අපිට ආරක්ෂාව ගෙනාවේ. අද අපි හදන්නේ පෙරුම් කායම් කෑල්ල විතරක් අතේ බැඳගෙන අර තිබ්බ ඔක්කොම ගුණධර්ම ටික නැති කරලා අනවශ්‍ය අදිසි ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩිදුර මේ දවස්වල හිතන්න. හරි තාම මොනාරි ප්‍රශ්න තියෙනවද? සර් මං කොහෙ ගියත් සර් මීටරෙන්මයි ඉන්නේ. මේ ගෙදර ඉන්නකොටත් මීටරෙන්මයි ඉන්නේ. මේ මම මීටරෙන් ඉන්න එක ගැන නෝනා ලොකු මීටරයකින් ඉන්නේ. ඉතින් මේ ෆෝන් එක ගත්තාම කොච්චරවත් මේ දොස්තර මහත්තයෝ ළඟට එනවා. මීටරෙන් ඉන්නෙම නැහැ. ළඟටමයි ඉන්නේ. මේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ මීටරෙන් ඉන්න එකේ වටිනාකම? චුට්ටක්. කාටද කියලා දෙන්න ඕනේ? ඔයාටද නෝනටද? නෝනාට කියලා දෙන්න පුළුවන් නම් වැඩි හොඳයි නේද? ඔව්. මීටරයක් දුරින් ඉන්න කියලා කියන්නේ හේතුව සාමාන්‍යයෙන් මීටරයක් කියලා කියන්නේ අපේ වැඩිහිටියෙකුගේ අතේ දිග. අර අතේ දුරින් ඉන්න කියන වගේ දෙයක්. හේතුව තමයි අපි කහිනකොට, කිවිසිනකොට අපේ කෙල බිඳිති
අඩි 3කට එහා දුර යන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒවා පහළට වැටෙනවා. ඒතර අඩි 3ක් දුරින් කෙනෙක් ඉන්නවා නම් ඔහු ආරක්ෂිතයි. දැන් කොරෝනා වෛරසයේදී මතක තියාගන්න මේ සෙම සොටු දියර සහිත කැස්සක්ම හැමතිස්සෙම ඇති වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට වියලි කැස්සක් ඇති වෙන්නේ. වියලි කැස්සකදී පවා අපි කහිනකොට අපිට ඇහැට පේන්නේ නැති කෙළ බිඳිති රාශියක් එළියට නිකුත් වෙනවා. එක කෙළ බිඳක ලක්ෂ ගණනින් වෛරසය තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කෙනෙක්ට අතේ දුරින් ඉන්න කියලා කියන්නේ. මොකද ඔබට ආසාදනය ඇති වෙන එක වළක්ව ගන්න. දැන් තව දෙයක් අර ෆෝන් එක එහෙම ගැන කිව්වනේ නේද? දැන් මේ දවස්වල අපි අපේ ෆෝන් පාවිච්චි කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ ෆෝන් එක මොකක් හරි මේසයක් උඩ තියලා ආයි අපි ගන්නවා. අපි දන්නේ නැහැනේ මේ මේස උඩ මීට කලින් මේ විස බීජය තිබ්බද කියලා. එතකොට අපි අනුන්ගේ ෆෝන් පාවිච්චි කරනවා. අපි අපේ ෆෝන් එක වෙන එක්කෙනෙකුට දෙනවා. ඔහුගේ අත මේ ෆෝන් එකේ ගෑවෙනවා. අපිට විස බීජ එන්න පුළුවන්. ඒ නිසා මේ ෆෝන් භාවිතා කරනකොටත් මේ දවස්වල බොහොම පරිස්සම් වෙන්න ඕනේ. තාම මොනවාද ප්‍රශ්න තියෙන්නේ? මේ සර් දැන් ඉදිරි නීතිය වෙලාවේ යන්න බෑනේ එළියට. මේ අත්‍යවශ්‍ය සේවා විතරයිනේ බං යන්න පුළුවන්. සර් මේ මට එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. යන්න ක්‍රමයක් නැද්ද සර් වෙනත් පොඩ්ඩක් ඒ රවුමක් ගහලා පොඩි. ඇයි බං උදැල්ලක් කරේ තියාගත්තා ගොවිතැන් කරන්න වගේ ගම වටේම යන්න පුළුවන් නේ. ඕ කරන්නේ අපි ඕකනේ. මොලකාරය කොල්ල. හරි. අපිට දාලා තියෙන නීතියෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් යොදාගන්න පුළුවන්. හැබැයි හදිස්සි නීතිය, ඇඳිරි නීතිය මේ වගේ දේවල් අපි හැමදාම අහන්නෙත් නෑ, හැමදාම දාලත් නෑනේ. අපි හිතන්න ඕනි මේක දාලා තියෙන්නේ කාගේ ආරක්ෂාවටද කියලා. මේක දාලා තියෙන්නේ අපේම ආරක්ෂාවට. අනිත් එක ගොවිතැන් කරන කෙනයි නැති කෙනයි දැනගන්න පොලිසියට ඥාණය තියෙනවා. එතකොට උදැල්ල අරගෙන ගිහිල්ලා රටටම කණ්ඩ දින්න ගොවිතැන් කරපු අපේ තාත්තා පාවා දීලා උදැල්ල අරගෙන ගිහිල්ලා වෛරස් එක අරගෙන ගෙදරට ආවොත් අහිංසක දරුවට ගෙදර ඉන්න නෝනටත් බිරිඳටත් අපි ලෙඩක් නේද පතුරවන්න යන්නේ. නීතිය කඩ කරනවා කියන්නේ දඬුවමම නෙවෙයි තමන්ගේ ජීවිතේත් අවදානමකට ලක් කරනවා. ඒක ගැනයි අපි හිතන්නේ. සර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි වදේ? ඩොක්ටර් දැන් ඔය අතිසාරයේ පාචනය වගේ ලෙඩ හැදුනාමනේ හැම වෙලෙම අද්දික සෝදන්න කියලා කියන්නේ. ඉතින් ඩොක්ටර් ඇයි අපි මේ ශ්වසන පද්ධතියට හැදෙන රෝගයක් නම් හැම වෙලෙම අද්දික සෝදන්න. ඇයි වදේ? ඔව්. බොහෝ දෙනෙක් හිතනවා මේ COVID-19 වෛරසය බෝ වෙන්නේ මේ වාතයෙන් ඇවිල්ලා කියලා. ඒක නිසා මූ ආවරණයක් දැම්මම ආරක්ෂා වෙනවා කියලා. වැරදිනේ අපි මුලින්ුත් පැහැදිලි කරා මේක වාතයෙන් එන විස බීජයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් කැස්සොත් කෙල බිඳිති අපේ නාසයට මුඛයට ඇස්වලට පතිත වුණොත් බෝ වෙනවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි කවුරු හරි කෙනෙක් කැහැලා කිවිසලා එළියට නිකුත් කරපු මේ වෛරසය අඩංගු කෙල බිඳිති මොකක් හරි පරිසරයේ මේ මතු පිටක තැවරිලා තිබුණොත් ඒ මතු පිට අපි ඇල්ලුවොත් අපේ අත් වලින් ඒක ගෑවෙනවා අපේ අතේ. දැන් අපි අපේ අත් වලින් ඇස් නාසය කට ඇල්ලුවොත් අපේ අත හරහා වෛරසය අපිට එන්න පුළුවන්. ඒකින්ද තමයි අපි නිතරම අත් දෙක හොදගන්න කියන්නේ. සාමාන්‍යයෙන් තප්පර 20ක්වත් අත් දෙක හොදන්න නිකන් සබන් අරගෙන මෙහෙම කරාට හරියන්නේ නැහැ. හොඳට අත් දෙක හොදන්න ඕනේ. පිටාල්ල, අල්ල, ඇඟිලි තුඩු නේද? දන්නවනේ අත් හොදන විදිය. තප්පර 20ක්වත් අත් දෙක හොදන්න ඕනේ. මොකද ඔය දෙන්න මොකද? සර් ප්‍රශ්නයක් තියෙනවා සර්. සර් කාගෙන් ඇහුවත් කමක් නැහැ සර් මේ. සර් දැන් ඇඳිරි නීතිය දාලා එක දිගටම අපි දැන් එක දිගටම ගෙදරනේ ඉන්නේ සර්. ඔව්. සර් මේ යන විදිහට ගියොත් එහෙම එක දිගට ගෙදර ඉඳලා වෙනම ලඩක් හැදෙනවා. කොරෝනා නෙවෙයි නැද්ද මං ඈ? අයියෝ ඔවටද මේ තියෙන්නේ ඇට එළවලු ඇට ඕන කෙනෙක්ට ගෙදර ඉඳන් වවාගෙන කන්න පුළුවන්නේ. ඒක හරියන්නේ නැහැ සර්. දැන් ෆ්ලැට් වල ඉන්න මිනිස්සු කොහමද හදන්නේ ඕක? බෑනේ. බෑනේ කරන්න. ෆ්ලැට් වල ඉන්න අයට පුළුවන් ප්ලාස්ටික් බෝතලයක් අරන් කපලා පස් දාලා වවාගෙන කන්න. මේ බෝතල් කිව්වා මතකුනේ ෂෙර් පුතා මේ අපිව ආරක්ෂක විධිවිධාන ඔක්කොම අනුගමනය කරන්න. මීටරයක් නෙමෙයි මීටර දෙක තුනක් උනත් පස්සෙන් ඉන්න. මේ කාන්සි ඇඳිරි නීතිය වෙලාවේ ගෙදර ඉන්නකොට අර 100ක ෂොට් එකක් දාගන්න බාර් එකක් එහෙම ඇරලා දෙන්න බැරිද සර්? අනිත් එක දොස්තර මහත්තයා මේ අර ඒ වෛරස් එකත් විනාශ වෙනවා කියනවනේ ඇල්කොහොල් වලින්. නෑ. ඇඳිරි නීතිය කියන්නේ නීතියේ උපරිමයේ තියෙන වෙලාව. මේ නීතිය දාලා තින්නේ ඔය තැන් වල සෙට් වෙලා Tamanට ෆන් ගන්න නෙවෙයි.
පියවි සිහියෙන් ඉඳගෙන ගෙදර දොර බලා ගන්න ඕනේ මේ සෞඛ්‍ය ආරක්ෂිත කාලය. ඒ වගේම මේ ඇල්කොහොල් ඇඟට වැටෙන්න මේ දවස්වල වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙන එක. ඒ විතරක් නෙමෙයි. මද්යසාර ශරීරයට ආවයන් පස්සේ අපේ අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. බහු ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ අවස්ථාවක මද්යසාර ඒ වගේම දුම්වැටි පානය කරොත් එහෙම පෙනහැල්ලට ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා මද්යසාර දුම්වැටි වලින් තොරව ඉන්න එක ඉතාමත්ම වටිනවා. දැන් ඔය මද්යසාර ද්‍රාවණ බොන්න හොඳයි කියලා තර්ක කරන කට්ටියට මෙහෙම තර්කයකුත් මට පුළුවන් ඕන නම් ඉදිරිපත් කරන්න. දැන් වෛරසය විනාශ වෙන්න සබන්දියර ද්‍රාවණයකිනුත් හොදන්න කියලා කියනවා නේද? එහෙනම් ඒ වගේම මතයක් ඇති කරන්න පුළුවන් නේ. සබන්දියර බිව්වොත් සබන්දියර එහෙම වෙන්නේ නැහැ. වැරදි මත දුරන් කරන්න ඕනේ. නිවැරදි මත අපි දැනගන්න ඕනේ. සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. සර් මේ ඇඳුරු නීතිය ඇතුලේ අපිට කොච්චර කාලයක් වගේ ස්පෙන්ඩ් කරන්න වේද ඉන්න වේද? ඒ මොකද එහෙමයි? ඒ කියන්නේ නිසා අපි තාසය පොඩ්ඩක් චීස් කොත්තුවක් කාලා පොඩ්ඩක් චොප්සි ඩබල් එකක් කාලා පොඩ්ඩක් පාස්තා ටිකක් කාලා පොඩ්ඩක් ෆන් එකේ ඉන්න දන්නේ නැද්ද සර්? ඒකට ඉතාලියනේ ගේ ගාඩන් ෆුඩ්ස් ටික ඩිලිවර් කරනවානේ. කොරෝනා වෙරෝනා කියලා ගණන් නැහැ. કોઈ ෆැසිලිටිස් වත් නැති රටවල්නේ. ඩිලිවර් කරේ. එහෙට ඩිලිවර් කරේ. අපි මේ ප්‍රශ්නය දිහා මතු පිටින් බලන්නේ නැතුව බුද්ධිමත්ව බලන්නට ඕනේ. මේ රෝගේ අරගෙන යන්නේ මැස්සෝ මදුරුවෝ නෙවෙයිනේ. මිනිස්සු. ඒ නිසා මිනිසුන්ගේ සමාජශීලීත්වය පාලනය කරගන්න තමයි ඇඳුරු නීතිය දාලා තියෙන්නේ. ඒක කොච්චර කල් තියෙනවද කියලා තීරණය කරන්නේ අපිමයි. අපි පාලනය වුණොත් කාලය කෙටි කරගන්න පුළුවන්. හරියටම හරිය කතාව. දැන් වෛරසය අපිව හොයාගෙන ඉන්නේ නැහැනේ. අපි තමයි වෛරසය හොයාගෙන යන්නේ. ගිහිලා බෝ කරගෙන ගෙදරට ගේන්නේ. කියන විදිහට ගෙදර හිටියොත් ඔය පොලිසිය එහෙම රවට්ටන්න හදන්නේ නැතුව හරි ඉක්මනටම ඔයාගේ චීස් කොත්තුව කන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. මේ කොරෝනා වෛරසයෙන් බොහෝ විට මිය යන්නේ වයස වැඩි වයස්ගත උදවිය. සමහර වෙලාවට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ වෛරසයෙන් මිය යන්නේ. හිතන්නකෝ මේ තත්ත්වය අනිත් පැත්ත හැරුණයි කියලා. මේ කොරෝනා වෛරසයෙන් මිය යන්නේ ඔබ වගේ තරුණ අය පමණක් නම් කියලා හිතන්න. එහෙම වුණා නම් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා තමයි ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලන්ව බේරගන්න. ඔය කියන ඕන විදිහකට ඉන්නේ. කියන ඕන දෙයක් කරන්නේ. ඒක නිසා මේ වෙලාවේ අපේ යුතුයකමක් තියෙනවා අම්මලා තාත්තලාව රැකගන්න. කියන විදිහට ඉන්න. අනුන්ව රවට්ටන්න යන්නේ නැතුව අවසානයේදී තමන්ම රැවටෙන්නේ නැතුව මේ ව්‍යසනයෙන් ඔබේ අම්මයි තාත්තයි බේරගන්න කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපේ දෙමව්පියෝ රැකගනිමු. කොරෝනා නැති කරමු. Mamma mia, ciao Fra! Secondo tornato dalla Italia! මේ අපිත් එක්ක ඉතාලි හිටියේකට. චව්. ඉතාලිනේ. කවද්ද ලංකාවට ආවේ? ඔයගොල්ලෝ ඉල්ල සතියකට පස්සේ ආවේ. ඉතින් ඒ කියන්නේ ඔබ මේ විදිහ නිරෝධයෙන් ඉන්න ඕනේ. මේ මූ නිරෝධයෙන් ඉන්නද? පොදු ව්‍යසනයකදී රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඉදිරියට පැමිණි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක අංශවලටත් අපගේ ස්තුතිය පුද කරනවා. ඉතින් අද මොවුන් ඉදිරියට ඇවිත් ඉන්නේ තමුන් වගේම තමුන්ගේ පවුලේ ජීවිතවල අනුතුරු නොතකමින්. ඉතින් රටේ පුරවැසියන් විදිහට ඔවුන්ට ලබා දිය හැකි උපරිම සහාය ඔවුන්ගේ උපදෙස් වලට ගරු කරමින් තම නිවස් තුළට වී රැඳී සිටීමයි. අපි සෑවුම එක්ව කොරෝනාව පරදවමු.